හරි හරි. පුතේ අපේ මාතෘකාව දත්ත sannivedana. ඉස්සෙල්ලම කතා කරන්න ඕන මොකද්ද මේ දත්තයක් කියන්නේ කියලා. දත්තයක් කියන්නේ මොකක්ද? දත්තයක් කියන්නේ මොකක්ද? data. අපි දත්තයක් කියලා හඳුන්වන්නේ යම්කිසි අපි ඉස්සෙල්ලා මේ මුල්ම පාඩමේදී ඉගෙන ගත්ත දත්තේ තොරතුරු අතර වෙනස නේද? දත්තයක් කියන්නේ පිළිවෙලකට සකස් නොවූ නේද? මේ පිළිවෙලක් නැති තනි ඒකකයක් අපි හඳුන්වන දත්තයක් කියලා. හරිද? ඔන්න ඔය දත්ත හෝ වේවා, තොරතුරු හෝ වේවා තනින් තැනකට මාරු කරන එක තමයි sannivedana කියලා කියන්නේ. තනින් තැනකට එක් තැනක ඉඳන් තවත් තැනකට මාරු කරන එක අපි හඳුන්වනවා sannivedana කියලා. එතකොට මේ වචනේ තනි වචනයක් විදිහට ගත්තම දත්ත sannivedana කියන්නේ data communication කියන වචනේ තනි වචනයක් විදිහට ගත්තම පුතේ මේකේ තේරුම තමයි දත්තයක් වේවා තොරතුරක් වේවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යවන එක නැත්නම් හුවමාරු කරන එක අපි හඳුන්වනවා දත්ත sannivedana කියලා. හරිනේ? එක් ස්ථානයකට තවත් ස්ථානයකට හුවමාරු කරන එක අපි හඳුන්වනවා දත්ත sannivedana කියලා. හරිද? එතකොට මේ දත්ත sannivedana වෙන්නේ විවිධාකාර උපකරණ අතර වෙන්න පුළුවන්. හරි? විවිධාකාර උපකරණ කියන්නේ එක්ක මේක පරිගණක දෙකක් අතර වෙන්න පුළුවන්. පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්තයක් යන්න පුළුවන්. නේ? ෆෝන් එකක ඉඳන් තව ෆෝන් එකකට දත්තයක් යන්න පුළුවන්. ෆෝන් එකක ඉඳන් තව පරිගණකයකට දත්තයක් යන්න පුළුවන්. පරිගණකයක ඉඳන් ෆෝන් එකට දත්තයක් යන්න පුළුවන්. පරිගණකයක ඉඳන් මුද්‍රණ යන්ත්‍රයකට දත්තයක් යන්න පුළුවන්. නේද? ස්කෑනර් එකක ඉඳන් පරිගණකයකට දත්තයක් එන්න පුළුවන්. ඔය මොකක් හෝ අවස්ථාවක වේවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගමන් කිරීම අපි හඳුන්වනවා දත්ත sannivedana කියලා. දත්ත sannivedana කියලා. හරිනේ? පුතේ දැන් මේ මම කැමරා එක ඔන් කරන්නේ නැහැ. මොකද හේතුව මේ කැමරා එක ඔන් කරලා වැඩක් නැහැ. කරන්ට් එක නැහැ. මේ මොහොතේ ඒකින් හින්දා මේ මම කැමරා එක ඔන් කරන්නේ නැහැ. කැමරා එක මම ඔන් කරගන්නම් කරන්ට් එක ආවට පස්සේ. අපි එතකම් මේ විදිහට කරගෙන යන්න. මොකද මේ පන්තිය නවත්තන්න වෙනව නැත්තම් මෙහෙම ගියොත්. ඒ කියන්නේ මේ විදිහට ගියොත් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ගියොත් පන්ති නවත්තන්න. නමුත් ඒක කොහොමවත් වෙන්නේ නැහැ. ඒක බය වෙන්න එපා. පන්ති නවත්තන්නේ නැහැ. පන්ති දිගට කරගෙන යනවා. මේ අපි අලුත් ක්‍රමයක් හොයාගමු. මොකක් හරි. නැත්තම් මේ විදිහට කරන්න බෑනේ. මම පන්තිය මම දැනට හිතන් ඉන්නේ මම අනිවාර්යයෙන්ම රෙකෝඩ් එක දානවා. දැන් රෙකෝඩ් කරනවානේ. අනිවාර්යයෙන්ම මම රෙකෝඩ් එක දානවා. රෙකෝඩ් එක දානත් එක පන්තියත් කරනවා. එතකොට මම හිතන්නේ ගොඩාක් දුරට මේ ප්‍රශ්නේ මගේ අහව ගන්න පුළුවන්. කියලා හිතනවා. අපි try කරලා බලමු. එක එක විදිහට try කරලා බලමු. මම ගිය සතියේ මේ රෙකෝඩ් එක දාන්න හිතන් හිටියේ නේද? ගිය සතියේ වැඩ ගොඩකට හිර වුණා. ඒ කියන්නේ මේ ඔය මේ දන්නේ නැද්ද? අරගලයයි ඒවයි මේවයි මේ ඒවටත් යන්න සිද්ධ වුණා. එතකොට මේ වැඩ ගොඩකට හිර වුණා. මේ අපේ යුතුයකන්නේ ඉතින් නේද? ඒ අනිවාර්යයෙන් වෙන්න ඕන දේවල් නේ. එතකොට මේ හරියට ඒක වීඩියෝ එකක් කරගන්න උන්නේ නැහැ. මේ නමුත් අපි පුළුවන් තරම් try කරමු. මේ වැඩ ටික විස්තර දිනව කරන් යන්න. හරිනේ? හරි. උදේ මාතෘකාව ලියගන්න දත්ත sannivedana කියලා. දත්ත sannivedana. දත්ත sannivedana මාතෘකාව ලියගන්න. හරිනේ? ඒකට පුතේ මෙහි පොඩක් ලියගමු. දත්ත sannivedana යටතේ. දත්ත sannivedana යටතේ පොඩක් ලියගමු. මෙහෙම ලියන්න දරුවෝ. දත්තයක් හෝ තොරතුරක් 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 එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට
එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට මම රෙකෝඩ් දාන්නේ තියෙන්නේ. ඕකේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා යැවීම හෝ ලබා ගැනීම දෙපැත්තටමයි දියේ. දත් සංනිවේදනය කියන්නේ දෙපැත්තටම. හරි. ඒ කියන්නේ අපෙන් යවන එකක් වෙන්න පුළුවන් නැත්නම් අපි ලබා ගන්න එකක් වෙන්න පුළුවන්. දෙකම අයි සංනිවේදනය. යැවීම හෝ ලබා ගැනීම 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 දත්ත සම්ප්‍රේෂණය ලෙස නැත්නම් දත්ත සංනිවේදනය ලෙස දත්ත සංනිවේදනය ලෙස දත්ත සංනිවේදන අනේ පුතේ මට හෙන්නේ පොඩක් මේ මැසේජ් එකක් දාන්න බලන්න හොඳයි. මොකද මේ මගේ ස්පීකරේ වැඩ කරන්න ගන්නේ මේ කරන්ට් එක තියෙනකොට විතරයි. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ඒක මට චුට්ටක් මේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අනේ දරුවෝ මට තරසි මොකක් හරි මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඕනේ. මේ මැසේජ් එකක් දාන්න පොඩි මැසේජ් එකක්. නැත්තම් මං ඉන්න මේ මට හෑන්ඩ් බ්‍රේක් ගහ ගන්න. ඔව් එහෙම හරි මම පොඩ ඉන්න මම නඩ දැන් දෙන්න මම හෑන්ඩ් බ්‍රේක් ගහගන්න. දත්ත ඇවීම එතන ලියන්න දත්ත ඇවීම හෝ ලබා ගැනීම දත්ත සංනිවේදනය ලෙස හැඳින්වේ. ඊට පස්සේ සෙට් කරගන්න පොඩ්ඩක්. එතන මම සෙට් කරගන්නවා. දැන් පොඩක් අහන්න බලන්න ප්‍රශ්න තියෙනවා මොකක් හරි හර්ෂි මොකක් ප්‍රශ්නයක් තියෙනවද තියෙනවා අහන්න බෑ නැද්ද හරි ප්‍රශ්න තියෙනවා අහන්න දැන් මම හෑන්ඩ් බ්‍රේක් ගහගෙන ඉන්නවා දත්ත ඇවීම හෝ ලබා ගැනීම දත්ත සංනිවේදනය ලෙස හැඳින්වේ. දත්ත සංනිවේදනය ලෙස හැඳින්වේ. හරිනේ? හරි. මේ දත්ත සංනිවේදනය කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා පුතේ. එකක් මොකද්ද? මම ඉස්සෙල්ලා කියාගෙන ගියේ. මේ දත්ත සංනිවේදනය වෙන්න පුළුවන් ඕනෑම උපකරණ දෙකක් අතර. නැත්නම් ඕනෑම මිනිස්සු දෙන්නෙක් අතර. හරිද? මිනිස්සු දෙන්නෙක් අතර වෙන්න පුළුවන්. හරි? මේක වෙන්න පරිගණක උපකරණයක් අවශ්‍ය නැහැ. උදාහරණයකට මිනිස්සු දෙන්නෙක් අතර වෙන අවස්ථාවක් කියන්න බෑ මට. මිනිස්සු දෙන්නෙක් කතා කරනවා. ඒක දත්ත සංනිවේදනය නෙවෙයිද? ඒකත් දත්ත සංනිවේදනයක් තමයි නේද? මිනිස්සු දෙන්නෙක් කතා කරන එක ඒකත් දත්ත සංනිවේදනයක් නේ? මොනවා හරි තොරතුරක් නැත්නම් දත්තයක් අපි හුවමාරු කරගන්නවා. ඒ කියන්නේ ඒක දත්ත සංනිවේදනයක් තමයි. හරි? එතකොට පරිගණක දෙකක් අතර මේ දේ වෙන්න පුළුවන් නේ? පරිගණකකින් පරිගණකයට යවන්න පුළුවන් ෆයිල් එකක්. නැත්නම් ෆෝන් දෙකක් අතර වෙන්න පුළුවන්. නැත්නම් පරිගණකකින් ෆෝන් එකට යවන්න පුළුවන් නේද? නැත්නම් පරිගණකයක් හරහා මේ වෙනත් උපකරණයකට කියන්නේ මේ printer එකකට නේ කැමරා එකකට වගේ වෙන්න පුළුවන් නේද? කැමරා එකකින් මේ උපකරණය වෙන්න පුළුවන් නේ? ඔය ආකාරයේ මොනම විදියකට වුණත් දත්ත හුවමාරු වෙනවා නම් එක් ස්ථානයකින් තවත් ස්ථානයක දත්ත ගමන් කරනවා නම් අපි අන්‍ය අවස්ථාව හඳුන්වනවා මොකක්ද? දත්ත සංවේදනය කියලා.
නේ හරි පුතේ අපි මෙහෙම ලියාගමු අනුමාත්‍රාවක් දෙක ලියාගමුකෝ දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග අනුමාත්‍රාවක් වනේ දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග මොකද ඉඳ තියන්න ඕනද කියලා අහපුනේ මොකද්ද මේ කොතනද කොයි හරියද ඒ කියන්නේ මේ අද දවසට ඉඳ තියන්න ප්‍රමාණය දැහුවේ මොකද අද දවසට ඉඳ තියන්න ඕන ප්‍රමාණය දැහුවේ අද දවසට රූල් ඕන නම් 4ක් එන්න මොකද ඇහුන්නේ නැහැ කියප එක මොකද හරි දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග මේ දත්තත් පුතේ අපිට ඕන විදියට හොමාරු කරගන්න බෑ හරිද කරන්ට් එක තියෙනවද චුට්ටකින් හරි දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග අපිට අවශ්‍ය විදියට දත්ත සංනිවේදනය කරන්නත් බෑ හරි මේක සඳහා අපිට මේ දේවල් කීපයක් අවශ්‍ය වෙනවා මොනවද අවශ්‍ය වෙන්නේ දත්තයක් එක් ස්ථානයකින් ඉඳන් තවත් ස්ථානයකට මාරු කරනවා කියන්නේ පුතේ ඒකට දේවල් කීපයක් අවශ්‍ය වෙනවා උදාහරණයකට අපි මිනිස්සෙක් ගමු මිනිස්සු දෙන්නෙක් ගමු හරිද කතා කරනවා කියලා හිතමුකෝ එතකොට මිනිස්සුන්ට තනියෙන් කතා කරන්නේ තනියෙන් කතා කරන්න පුළුවන්ද තනියෙන් කතා කරන්න පුළුවන් නේ බැරි මොකද තනියෙන් කතා කරන්න පුළුවන් නමුත් පුතේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඒක දත් සංනිවේදනයක් වෙන්නේ නැහැ ඒක අහන් ඉන්න කෙනෙක් නැහැනේ නේ දත්තයක් එක් ස්ථානයකින් ඉඳන් තවත් ස්ථානයකට යනවා කියන්නේ ඒ දත්තයක් හුවමාරලා තියෙනවා එතකොට තනියෙන් කතා කරන්න බෑ වගේ කතා කරනකොට කියන්නේ කෙනෙක් ඉන්න ඕනේ ඒ කියන්නේ කතා කරන කෙනා නේද ඒ වගේම මේක අහන්න කෙනෙකුත් ඉන්න ඕනේ නේද අහන්න කෙනෙකුත් ඉන්න ඒ වගේම දත්ත එහාට මෙහාට මාරු වෙන මාර්ගයක් තියෙනවා නේ එහාට මෙහාට මාරු වෙන මාර්ගයක් තියෙනවා ඒ වගේම කියන්න කෙනෙක් ඉන්න ඕන ඒක අහන්න කෙනෙක් ඉන්න ඕන හරි ඒ වගේම තමයි මේ දත්ත සංනිවේදන පරිගණක හරහා සිද්ධ කරද්දිත් ඒ කියන්නේ දත්ත යවන කෙනෙක් ඉන්නත් ඕන ඒ දත්ත ලබා ගන්න කෙනෙක් ඉන්නත් ඕන ඒ වගේම මේ දෙන්නට අතර මේ දත්ත හුවමාරු සිද්ධ කරන්න මොකක් හරි මාර්ගයක් තියෙන්න ඕන ඔය අවශ්‍යතා ටික ඔක්කොම සම්පූර්ණ වෙනවා නම් අපිට පුළුවන් දත්ත සංනිවේදනය කරගෙන යන්න. හරිනේ? මෙහෙම ලියාගමු. මේ රූපෙන් දක්වලා තියෙන එක හොඳ. රූපෙන් දක්වලා තියෙන එක. මෙහෙම ලියන්න දරුවෝ. ඕනෑම දත්ත සංනිවේදනයකදී ඕනෑම දත්ත හුවමාරුවකදී ඒ සඳහා ප්‍රධාන අවශ්‍යතා නැත්නම් ප්‍රධාන මූලිකාංග ප්‍රධාන අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ විය යුතුය. ප්‍රධාන අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ විය යුතුය.
කියලා ලියාගෙන පුතේ අපි පොඩි රූපයක් අඳගමු. මේ රූපය අඳින්න ඕනේ නැහැ ඔයාලා. හරිද? මම කියනවා ඔයාලා අඳින්න රූප මොකද්ද කියලා. මම white board එක share කරන්නම්. පුතේ white board එක පේනවද දන්නව ඔයාලට? white board එක පේනවද? පේනව නේද? හිතනවා පේනව ඇති කියලා. අපි මේ වගේ කොට්ටක් අඳගමු. ඔව් ඊට පස්සේ මේ කොටු දෙයක් ගන්න නැත්නම් ඇති. මෙතන මුත් කැටයක් ඕනේ. හරිද? ඊපස්සේ ඉතලියකුත් දාලා විදියට ඊට පස්සේ දත්ත රූමාරු වෙනවා කියලා පෙන්වන දෙපැත්තම විතර දාමු අපි. හරි. ඒ වගේම මෙතන ලියවෙන්න ඕන පුතේ දත්ත මේ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් දත්ත යවන්න අනිත් එක්කෙනෙක් දත්ත ග්‍රහණය කරගන්න සහ අවසානයේ මෙතන මැදට මොකක්ද තියෙනවද? දත්ත හුවමාරු කරගන්න මාධ්‍යයක් තියෙන අවශ්‍යයි නේද? ඔව්. එතන කවුද? මෙතන දත්ත යවන්න. මෙතන දත්ත යවන්න. පහළ ලියා ගන්න හරියට. යවන්න. මෙතන මේ white board එකේ තියෙනවද මන්ද? ඒත් ලියන්න විදියක් නැහැ කරුවර හින්දා. හරි. යවන්න මේ පැත්තේ දත්ත ලබා ගන්න. receiver. දත්ත ලබා ගන්න. ලබා ගන්න මේ මැද තියෙන්නේ මාධ්‍යය. මාධ්‍යය. ඒක දත්ත හුවමාරු කරන මාධ්‍යය. හරිනේ? බලන්න ඉතින් කොච්චර කොහොම තත්ත්වයට අපි යටනද කියලා නේ. පාලකයන් විසින් කරන දේවල් අන්තිමට ඔයාලට විඳවන්න සිද්ධ වුණා. කිසිම දෙයක් නොදන්න ඔයාලට විඳවන්න සිද්ධ වුණා. කිසිම දෙයක් නොදන්න අපිට විඳවන්න සිද්ධ වුණා. අවුරුදු ගානක් තිස්සේ හොරා කාපුවා. ඕවනම් වදිනවා පුතේ අනිවාර්යෙන්ම ඕවනම් වස් වදිනවා. ওই සල්ලි වලින් කණ ඒවා පාව වස් වදිනවා. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඒ කියන්නේ තැකීමක් නැහැ කියන්නේ මෙච්චර දරුවෝන්ට ඉගෙන ගන්න විදියක් නැතුව තියෙද්දි ඒ කියන්නේ තැකීමක් නැහැ කියන්නේ. ඒ සල්ලි ආදෙන්නේ නැහැ. දරුවන්ගේ දරුවන්ට අනිවාර්යයෙන්ම සාප දෙනවා. හොරකම් කරත් මෙහෙම හොරකම් කරපු එක 225ක් 230ක් වගේ පිරිසක් එකතු වෙලා මුළු රටක් වැටෙන හොරා කාපු එක. ඒව yaadෙන්නේ නැහැ. පුළුවන් දේ කරගමු ඉතින් නේ. මොනව කරන්නද අපි? කොහොම හරි ඉගෙනගෙන මෙතනින් යන්න පුතේ. කොහොම හරි යන්න මෙතනින්. මේක තවත් ඔයාලට ඉන්න දෙයක් ඉතුරුලා නැහැ. ඉතුරු කරලා නැහැ. ලස්සන රටක්. හැමදේම තියෙන රටක්. හැමදේම කරන්න පුළුවන් රටක්. නමුත් ඉන්න පුළුවන් ඉඩක් නැහැ මේක ඔයාලට. මොකක් හරි ගේමක් ගහලා ඉගෙනගෙන කොහොම හරි මේක යන්න බලන්න. යන්න පුළුවන් දැන් හදාගන්න. ඊට පස්සේ නොගියට කමක් නැහැ. නමුත් ගිහිල්ලා මේ රටේ ඉන්න මිනිස්සු ජීවත් කරන්න පුළුවන් ගන්න ඔයාලට හදාගන්න. අඩුව තමන්ගේ පවුල් මිනිස්සු. හරි නේද? මේක එතන නේද? අඳගත්තනේ. හරි. මම ෂෙයා කරන්නම් අය මේක. හරි. මෙහෙම ලියගමු දරුවෝ. මෙහෙම ලියගමු. අපි දැන් මේ අපි එකින් එක ලියා ගන්න ඕනේ මේ මොකද්ද කියලානේ. යවන්නා ලබන්නා මාධ්‍ය කියන්නේ මොකද්ද කියලා එකින් එක ලියා ගන්න ඕනේ. හරි. නමුත් ඒක ලියන්නත් එච්චර අවශ්‍ය නැහැ. ඔය තේරෙනවනේ කිව්වමනේ. මොකයි ලියන්න අවශ්‍ය නැහැ.
කියන අවශ්‍ය නැහැ අයියේ. හරි. අපි මෙහෙම යටින් ලියාගමු මෙහෙම පොඩ ලියාගමු. මෙහෙම ලියාගමු දරුවෝ. නිවැරදි දත්ත සම්ප්‍රේෂණයකදී 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 දත්ත යැවීමේ උපක්‍රමයක් දත්ත යැවීමක් දත්ත උපක්‍රමයක් වනේ දත්ත යැවීමක් කියලා කියනවා දත්ත යැවීමක් දත්ත යැවීමක් දත්ත ලබා ගැනීමක් 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 සහ එම දත්ත හුවමාරු වීම සඳහා රැහන් සහිත හෝ රැහන් රහිත මාධ්‍යයක් රැහන් සහිත හෝ රැහන් රහිත. ඒ කියන්නේ වයර් එකක් තියෙනත් වම වයර් එකක් නැති වෙන්නත් පුළුවන් නේ. ඔයාලා දන්නවා දැන් ඔයාලා මොබයිල් ෆෝන් එක කතා කරද්දී එතන වයර් එකක් නැහැ නේ. ඉතින් එහාට වයර් එකක් ගිහින් නැහැ මොබයිල් ෆෝන් එක කතා කරද්දී. නමුත් ඔයාලා ලෑන්ඩ් ෆෝන් එක කතා කරද්දී ඒක වයර් එකක් තියෙනවා නේද? වයර් එක කරා සම්බන්ධ වෙන සමහර ඔය මේ ලෑන්ඩ් ලයින් සමහර ඒවා. හරි? ඒක තාක්ෂණයත් එක්ක වෙනස් වෙනවා. නමුත් සමහර ගොඩක් ඒවට වයර් එකක් තියෙනවා. නේද? ඒතකොට රැහන් සහිත හෝ රැහන් රහිත තාක්ෂණයක් තියෙනවා නේ? ඔව්. රැහන් සහිත හෝ රැහන් රහිත මාධ්‍යයක් රැහන් රහිත හෝ රැහන් සහිත මාධ්‍යයක් මාධ්‍යයක් අවශ්‍ය වේ. අවශ්‍ය වේ. අවශ්‍ය වේ. අවශ්‍ය වේ. හරිනේ? හරි. පුතේ ඊළඟ මාතෘකාව ලියා ගන්න. දත්ත සම්ප්‍රේෂණ විධි. දත්ත සම්ප්‍රේෂණ විධි. දත්ත සම්ප්‍රේෂණ විධි. දත්ත සම්ප්‍රේෂණ විධි. විධි. පුතේ ප්‍රධාන දත්ත සම්ප්‍රේෂණ විධි තුනක් තියෙනවා. මොනවද? ප්‍රධාන දත්ත සම්ප්‍රේෂණ විධි තුන.
ඒකපත අර්ධ ද්විපත සහ පූර්ණ ද්විපත. හරි? ඒ කියන්නේ ඔයාලා දන්නවා සමහර ස්ථානවල දත්ත හුවමාරු වෙන්නේ එක් පැත්තකට විතරයි. නේද? සමහර ස්ථානවල දත්ත හුවමාරු වෙන්නේ එක පැත්තකට විතරයි. නමුත් සමහර ස්ථානවල දත්ත දෙපැත්තටම හුවමාරු වෙනවා. උදාහරණ විදිහට කිව්වොත් ඔයාලා ගෙදර තියෙන ටීවී එක. ඒ ටීවී එකේ දත්ත හුවමාරු වෙන්නේ එක පැත්තකට විතරයිනේ. ඒ කියන්නේ දැන් මොකක් හරි සම්ප්‍රේෂණය කරන ආයතනයක් විසින්, ඒ කියන්නේ ඊතනක සිරස දෙරණ කියලා. හරිද? ඒ වගේ ආයතනයක් විසින් සම්ප්‍රේෂණය කරන දත්ත ටික ඔයාලගේ පරිගණකයට ලැබෙනවා. නමුත් ඔයාලා විතර කතා කරන ඒගොල්ලන්ට ඇහෙනවද? ටීවී එක හරහා. ඔයාලා කතා කරන ඒවත් ඔයාලගේ රූපවත් ටීවී එක හරහා එතන ඒ වැඩ කරන මිනිස්සුන්ට පේනවද? නැහැ. එතකොට මේක දත්ත හුවමාරු වෙන්නේ එක පැත්තකට විතරයි. නේද? දත්ත ප්‍රභවයේ ඉඳන් දත්ත මේ බලනගෙන දත්ත ලබා ගන්න දක්වා විතරයි ටීවී එක හරහා දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. අන්න ඒ වගේ එක පැත්තකට විතරක් දත්ත ගන්න අවස්ථාවලදී අන්න ඒ අපි හඳුන්වනවා ඒකපත දත්ත ගැලීමක් කියලා. එක පැත්තකට විතරක් නම් දත්ත ගලාගෙන යන්නේ අපි හඳුන්වන ඒවා ඒකපත දත්ත ගැලීම් කියලා. හරි? හරි. ඒ වගේම සමහර ස්ථාන අපි දැකලා තියෙනවා දෙපැත්තටම දත්ත ගන්නවා නේ. දෙපැත්තටම දත්ත ගන්නවා. අපි ඒක කියනවා ද්විපත කියලා නේ. ඒ කියන්නේ ෆෝන් එක කතා කරනකොට වගේ ඔයාටත් කතා කරන්න පුළුවන් මටත් කතා කරන්න පුළුවන් නේ. දැන් මේ Zoom එක මොකද්ද? මේ Zoom හරහා අපි මේ කරන වීඩියෝ සම්බන්ධනේ මොකද්ද? ද්විපත මේ දත් සම්ප්‍රේෂණය නේ. ඔයාලට කතා කරන්න පුළුවන් ඕන නම් මටත් කතා කරන්න පුළුවන් නේ. ඒතර හැබැයි මම ඔයාලගේ අවස්ථාව වැළැක්වුවොත් මම ඔයාලට ඔය මයික් ඕන් කරන්න තියෙන හැකියාව නැත්නම් වීඩියෝ ඕන් කරන්න තියෙන හැකියාව මම නැවැත්තුවොත් වැළැක්වුවොත් ඒතර මොකද මේක? ඒතර මේක ඒකපත දත්ත ගැලීමක් නේ. මොකද මගෙන් ඔයාලට දත්ත යනවා විතරයි. ඔයාලගෙන් මට දත්ත එන්නේ නැහැ. ඒකින්ද. හරි? හරි. දත්ත සම්ප්‍රේෂණ විදියට මෙහෙම ලියාගමු දරුවෝ. දත්ත ගැලීම සිදුවන ආකාරය අනුව 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 පුතේ මේ අද දවස් අද කොච්චර දවස් කරන්ට් කපනවා කියලා කිව්වද? අද පැය කීයක් කරන්ට් එක කපනවද? කවුරුද දන්නේ කියන පොඩ්ඩක් කියන්න. මට chat එකේ නිකන් දාන්නකෝ පැය ගන්න. අද දවසට පැය කීයක් කපනවා කියලාද දරුවෝ? හයක් අපිට සිටින්න. උදේ 3යි හවස 3යි කොහොමද දන්නේ දරුවෝනේ? මොනවා කියද උදේ තිබෙන්නේ නැහැ කරන්ට් එක මෙහාට. මගේ දැනට ලැප් එකේ බැටරි තියෙනවා 160ක් තියෙනවා. රවුටරේ තමයි ප්‍රශ්න රවුටරේ 135යි තියෙන්නේ. අවුලක් නැහැ මොකද මේක ප්ලග් කරගන්න බැරි. හරි. කියලා දායි පුතේ 2:30 3:30 4:30 5:30 6:30. තාම ආවේ නැද්ද ජූඩ් එක කියන්නේ? කරන්න තාම ආවේ නැද්ද? අපේ 4යි ගන්නට ගියේ එහෙනම්. 4ට විතර ගියා අපි. පහයි ඉතිරාවද 2:30 3:30 4:30 5:30. පැය තුනයි දැන් ඉන්න ඕනේ එහෙනම්. හරි බලමු. අපි අන්තිම ලියුම මොකක්ද දරු? දත්ත ගැලීම් සිදුවන ආකාරය අනුවනේ. දත්ත ගැලීම් සිදුවන ආකාරය අනුව ප්‍රධාන දත්ත සම්ප්‍රේෂණ විධි ප්‍රධාන දත්ත සම්ප්‍රේෂණ විධි දත්ත සම්ප්‍රේෂණ විධි තුනක් හඳුනාගත හැක.
ප්‍රධාන දත්ත සම්ප්‍රේෂණ තුනක් හඳුනාගත හැකියි. තුනක් හඳුනාගත හැකියි. පළවෙනි එක දරුවෝ පළවෙනි එක ඒකපත අපි කියන සිම්ප්ලෙක්ස් මොඩල් කියලා. ඒකපත ඊළඟට අපි ඉස්සෙල් තුන ලියාගෙන ඉමු. ඒකපත අර්ධ ද්විපත සහ පූර්ණ ද්විපත කියලා තුනම ලියාගෙන ඉමු. ඒකපත ඊළඟට අර්ධ ද්විපත මෙතන half duplex model අර්ධ ද්විපත. තුන්වෙනියට පූර්ණ ද්විපත full duplex model. ඔතන ලියන්න දරුවෝ ඒකපත අර්ධ ද්විපත සහ පූර්ණ ද්විපත. simplex half duplex සහ full duplex. හරිනේ? හරි. පුතේ මාතෘකාව ලියාගන්න ඊළඟ අනු මාතෘකාව ඒකපත දත්ත සම්ප්‍රේෂණය. ඔමින් දරුවෝ මේ මම රවුටර් එක කරන්ට් එකට ගහලා ඉන්න නැත්නම් කරන්ට් එක කියන්නේ මගේ ලැප්ටොප් එක ගහගෙන ඉන්නම් මේ නැත්නම් මේක ඔෆ් වෙනවා මේ රවුටර් එක. මාතෘකාව දැන් ලියා ගන්න. ඒකපත දත්ත සම්ප්‍රේෂණය. අපි හරි දැන් දරුවෝ මේක කනෙක්ට් කරගන්න පොඩ්ඩක්. හරි. පුතේ මාතෘකාව ලියාගන්න නැති ඒකපත දත්ත සම්ප්‍රේෂණය. මම අර ඉස්සෙල් කිව්වා වගේ ඒකපත දත්ත සම්ප්‍රේෂණයකදී දත්ත ගලන්නේ එක් පැසකට විතරයි. එක් පැත්තකට විතරයි. එක් දිශාවකට විතරයි. උදාහරණයක් විදිහට ටීවී එකේ වගේ නේ. ටීවී එකේ අර මේ සම්ප්‍රේෂණය කරන කුළුණ ඉඳන් ඔයාලට දත්ත ආවට ඔයාලගේ ටීවී එකේ ඉඳන් සම්ප්‍රේෂණ කුළුණ නැතු දත්ත යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එක් පැත්තකට විතරක් තියෙන දත්ත ගැලීමක් නේද? එක් පැත්තකට විතරක් තියෙන දත්ත ගැලීමක්. අපි ලියමු දරුවෝ ඒකපත දත්ත සම්ප්‍රේෂණයන්ට. මෙහිදී දත්ත ගැලීම සිදුවන්නේ එක් පසකට පමණි.
දත්ත ගැලීම සිදුවන්නේ එක් පසකට පමණි. එක් පසකට පමණි. එක් පසකට පමණි. එක් පසකට පමණි. උදාහරණයක් ලෙස රූපවාහිනී නැරඹීම රූපවාහිනිය නැරඹීම රූපවාහිනී නැරඹීම රූපවාහිනී නැරඹීම ගුවන් විදුලියට සවන් දීම හැඳින්විය හැක. ගුවන් විදුලිය සවන් දීම හැඳින්විය හැක. හැඳින්විය හැක. හැඳින්විය හැක. හරිනේ? අපි මෙහෙමත් ලියමු දරුවෝ යටි. මෙහෙම ලියගමු. රූපවාහිනී නැරඹීමේදී සම්ප්‍රේෂණ කුළුණේ සිට රූපවාහිනිය වෙතට දත්ත ගැලීම් සිදුවන අතර රූපවාහිනිය වෙතට දත්ත ගැලීම් සිදුවන අතර රූපවාහිනිය වෙතට දත්ත ගැලීම සිදුවන අතර රූපවාහිනිය වෙතට දත්ත ගැලීම සිදුවන අතර රූපවාහිනිය වෙතට දත්ත ගැලීම සිදුවන අතර රූපවාහිනී සිට සම්ප්‍රේෂණ කුළුණ වෙතට
රූපවාහිනිය සිට සම්ප්‍රේෂණ කුළුණ වෙතට දත්ත ගැලීමක් සිදු නොවේ. දත්ත ගැලීමක් සිදු නොවේ. දත්ත ගැලීමක් සිදු නොවේ. දත්ත ගැලීමක් සිදු නොවේ. ඒකින් තමයි ඔය ඒකපත කියලා කියන්නේ. ඒකපත කියන්නේ එක් පැත්තකට විතරයි දත්ත ගැලීම සිද්ධ වෙන්නේ. ඒකින් හින්දා. හරිනේ? හරි. හරි නේද? හරි පුතේ. ඊළඟ මාතෘකාව අර්ධ ද්විපත. මේක පොඩ්ඩක් විශේෂයි. මේක චොට්ට විශේෂයි. හරි? අර්ධ ද්විපත. මේක කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා අපිට. අර්ධ ද්විපත. මාතෘකාව ඉස්සෙල් ලියාගෙන ඉමු. අර්ධ ද්විපත. අර්ධ ද්විපත. පුතේ මේ අර්ධ ද්විපත ක්‍රමයේදී දත්ත ගැලීම දෙපැත්තටම සිද්ධ වෙනවා. එහෙනම් මේ අර්ධ කතන්දරයක් දාන්න ඉස්සරහට. අන්න ඒක තමයි විශේෂතාවය. හරි? මේ අර්ධ ද්විපත ක්‍රමයේදී පුතේ එකම වෙලාවේදී එකම අවස්ථාවේදී දත්ත දෙපැත්තටම ගැලීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දෙපැත්තටම දත්ත ගලා යන්න පුළුවන්. නමුත් එකම අවස්ථාවේදී බෑ. එකම වෙලාවේදී බෑ. ඒ කිව්වේ. ඔයාලා සමහරලාට ඔය ෆිල්ම් එකෙන් බලද්දි දකිනවා ඇති මේ ඔය හමුදාවේ වැඩ කරන අය, ඒ වගේම පොලිසිය වැඩ කරන අය එහෙම ඔය මේ හමුදාවේ පොලිසියෙම ඒගොල්ලොත් ගැටලා තියෙනවා දැකලා ඇති. ගොඩක් වෙලාවට මේ අතේ තියෙන වෝකි ටෝකි කියලා උපකරණයක් නේද? අහලා තියෙනවද? අහලා තියෙනවනේ. නැත්තම් අර මේ ෆිල්ම් එකක් එහෙම ඔය ආමි ෆිල්ම් වල එහෙම දැකලා ඇති ඔයාලා මේ කතා කරනවා වෝකි ටෝකි කියන උපකරණයකින් නේ? කතා කරලා අන්තිමට ඕවා කියන අහලා තියෙනවද? අන්තිමට ඕවා කියන අහලා චුට්ටක් ඉන්න දරුවින් බඩත් උස්සන්න. මොකක් හරි දෙයක් කිය අන්තිමට ඕවා කියනවා. අහලා තියෙනවද? අහලා නැද්ද කවුරුවත්? හමුදාවේ කට්ටියම දත් සම්ප්‍රේෂණය කරද්දී මේ නැත්තම් පොලිසියෙම දත් සම්ප්‍රේෂණය කරද්දී දැකලා නැද්ද? කොල්ල දඩයක් ලියනවා නවත්තන්න නැද්ද පොලිසිය? ඈ දැකලා නැද්ද එහෙම? නෑ නේ. ඔව්. ඔය වෝක් ඩොග් එකකින් කතා කරද්දී අන්තිමට ඕවා කියලා කියනවා. හරි? ඔය හමුදාවේ ෆිල්ම් වල එහෙම දැකලා ඇති. චාලි ගොවින්ඩාකෝ එහෙම කියනවා නේද? ඒ ඕවර් කියලා අන්තිමට කියන්නේ ඕවර් කියලා අන්තිමට කියන්නේ පුතේ එයාගේ පණිඩ අවසන් කියන එක. හරි? එයාගේ පණිඩ අවසන් කියන්නේ අනිත් එක්කෙනාට කතා කරන්න පුළුවන් කියන එක. හරිද? මොකද එකම වෙලාවේ දෙපැත්තම දත් සම්ප්‍රේෂණය කරන්න බෑනේ. අරයා කතා කරලා ඉවරලා එයාගේ බටනේ අතෑරියම තමයි අනිත් කෙනාට කතා කරන්න හැකියාව තියෙන්නේ. එකම වෙලාවේ දෙපැත්තම සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් නැහැ. අන්න ඒක තමයි මේ අර්ධ දීපත කියලා අපි හඳුන්වන්නේ. එක වරකට එක්කෙනයි අනිත් එයා කතා කරලා ඉවරනාට පස්සේ නැත්නම් එයා දත් සම්ප්‍රේෂණය කරලා ඉවරනාට පස්සේ අනිත් කෙනාට ඒක කරන්න හැකියාව තියෙනවා. හරිනේ? හරි. මෙහෙම ලියමු දරුවෝ. මෙහෙම ලියමු. මෙහෙම ලියමු දරුවෝ. අර්ධ දීපත ක්‍රමයේදී අර්ධ ද්විපත ක්‍රමයේදී අර්ධ ද්විපත ක්‍රමයේදී අර්ධ ද්විපත ක්‍රමයේදී
අර්ධ ද්විපත ක්‍රමයේදී දත්ත දෙපසටම සම්ප්‍රේෂණය කළ හැකි වුවද 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 මෙහි ඇති විශේෂත්වය වන්නේ එක් වරකදී 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 එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වීමයි. එක් වරකදී එක් පසකට පමණක් එක් වරකදී එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වීමයි. එක් වරකදී එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වීමයි. එක් වරකදී එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වීමයි. ඒ පැත්තෙන් සම්ප්‍රේෂණය කළ ඉවරනාට පස්සේ අනිත් පැත්තෙන් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් එකම අවස්ථාවේදී දෙපැත්තටම සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් නැහැ මේ ක්‍රමයේදී. හරි? උදාහරණයක් විදිහට වෝකි ටෝකි හඳුන්වන්න පුළුවන්. හරි? වෝකි ටෝකි. පුතේ උදාහරණ කියලා දාලා අපි ලියාගමු වෝකි ටෝකි කියලා. වෝකි ටෝකි. වෝකි ටෝකි. මෙතන තියෙනවා. මෙතන තියෙන ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා මෙතන. මම ඒකින් ආයෙසර ලියන්න යන්නේ. මේ තියෙන වෝකි ටෝකි කියලා. මේ තියෙන මෙතන. මේ තියෙන මෙතන. දැන් තියෙනවා නේද වෝකි ටෝකි කියලා. වෝකි ටෝකි. හරිනේ උදාහරණ කියලා දාලා වෝකි ටෝකි ලියාගමු පුතේ අපි. හරිනේ හරි හරි එහෙනම් පුතේ අපේ ඊළඟ ක්‍රමය පූර්ණ ද්විපත. පූර්ණ ද්විපත. පූර්ණ ද්විපත.
පූර්ණ ද්විපත පූර්ණ ද්විපත පූර්ණ ද්විපත මේක ගැන කතා කරන්න දෙයක් නෑ පුතේ මේක සාමාන්‍ය දත්ත මේ සම්ප්‍රේෂණ ආකාරයම තමයි කියන්නේ දෙපැත්තටම දත්ත සම්ප්‍රේෂණයෙන් සිද්ධ වෙනවා හරිද දෙපැත්තටම දත්ත සම්ප්‍රේෂණ සිද්ධ වෙනවා එකම අවස්ථාවක් නත් දෙන්නම දෙපැත්තටම සම්ප්‍රේෂණ යන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔයාලා කෝල් එකක් ගනිද්දි කෝල් එක කරන් කතා කරද්දි දෙන්න පතා ගන්න පුළුවන් එකපාර නේ කතා කරාම ඇහෙන්නේ නැහැ ඒක ඇත්ත නමුත් මේ ඇහෙන්නේ නැහැ කියන්නේ මේ අර ഘോഷාවක් වගේ හින්දා ඇහෙන්නේ නැහැ නමුත් මේ එකම අවස්ථාවේ දෙන්නටම සම්ප්‍රේෂණ කිරීමේ හැකියාව තියෙනවනේ ඒක තමයි මේ කියන්නේ පූර්ණ ද්විපත කියලා හරිද පූර්ණ ද්විපතයට මෙහෙම පොඩ්ඩක් ලියමුද අපි පූර්ණ ද්විපතයට ලියමු දරුවෝ දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කළ හැකි අතර දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කළ හැකි අතර දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කළ හැකි අතර දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය සිදු කළ හැකි අතර සිදු කළ හැකි අතර එකම අවස්ථාවේදී වුවද එකම අවස්ථාවේදී වුවද එකම අවස්ථාවේදී වුවද එකම අවස්ථාවේදී වුවද දෙදිශාවටම දත් සම්ප්‍රේෂණය කළ හැකිය. එකම අවස්ථාවේදී වුවද දෙදිශාවටම දත් සම්ප්‍රේෂණය කළ හැකිය. දෙදිශාවටම දත් සම්ප්‍රේෂණය කළ හැකිය. හරි නේද? හරි. දැන් පුතේ ඔතන දත්ත සම්ප්‍රේෂණ විදි ගැන කතන්දරය ඉවරයි. ඕකට උදාහරණ මම කියන්න ඕනේ නැහැ නේ. ඔය හැම එකම එකට උදාහරණ ගන්න පුළුවන් අන්තර්ජාලය, ඊට පස්සේ ෆෝන් නේ, මොබයිල් ෆෝන්ස් වගේ දේවල් අපිට උදාහරණ ගන්න පුළුවන් නේ. ඔව්. මේ අපේ ඊළඟ මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. අර අපි කිව්වනේ මේකේ මේ ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා කියලා. ප්‍රධාන කාණ්ඩ තුනක් කියන්නේ දත්ත යවන්න, දත්ත ලබන්න සහ දත්ත මැද තියෙන දත්ත ගමකට මාධ්‍ය. අන්නේ මාධ්‍ය ගැන මේ කතා කරන්න යන්නේ. හරි? මාතෘකාව ලියමු. දත්ත සංනිවේදන මාධ්‍ය. දත්ත සංනිවේදන මාධ්‍ය. දත්ත සංනිවේදන මාධ්‍ය. දත්ත සංනිවේදන මාධ්‍ය. තව සතියක් දෙකක් සති දෙකක විතර වැඩ තියෙනවා. හරි? දත්ත සංනිවේදන මාධ්‍ය. 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 මාධ්‍ය හරිනේ
හරිනේ. ඒක ඇත්තටම පොඩ්ඩක් මෙහෙම ලියා ගන්න දරුවෝ. මෙහෙම ලියා ගන්න පුතේ. මෙහෙම ලියා ගන්න. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයට මෙහෙම ලියා ගන්න දරුවෝ. මෙහෙම ලියා ගන්න. දත්ත සම්බන්ධතා දත්ත පොඩි වක් හදාගෙන ඉන්න. දත්ත සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා දත්ත සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් දත්ත සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා භාවිතා කරන ප්‍රධාන අංගයක් ලෙස මාධ්‍ය හැඳින්විය හැක. ප්‍රධාන අංගයක් ලෙස මාධ්‍ය හැඳින්විය හැක. මාධ්‍ය හැඳින්විය හැක. මාධ්‍ය හැඳින්විය හැක. මාධ්‍ය හැඳින්විය හැක. මේ මාධ්‍ය හරහා තමයි දරුවෝ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. දත්ත සම්ප්‍රේෂණ පාර තමයි මාධ්‍ය කියන්නේ. හරිනේ? පාර. හරිනේ? හරි. ඊළඟට මෙහෙම ලියන්න දරුවෝ. ඊළඟ පොයින්ට් එක. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක.
නැත්නම් බෙදා දැක්විය හැක. ප්‍රධාන ආකාර දෙකකට බෙදා දැක්විය හැක. බෙදා දැක්විය හැක. හරිනේ? බෙදා දැක්විය හැක. බෙදා දැක්විය හැක. හරි? මෙතන තියෙන පුතේ එක ආකාරයක් එක ප්‍රධාන ආකාරයක් තමයි නියම මාධ්‍ය. අනිත් ප්‍රධාන ආකාරය තමයි නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය කියන්නේ මොනවද? නියම මාධ්‍ය කියන්නේ ගයිඩඩ්. ගයිඩඩ් කියන්නේ මේ වයර් එකක් තියෙනවනම් වයර් එකක් දිගේ නම් දත්ත ගලාගෙන යන්නේ අපි අන්න එහෙම මාධ්‍ය වලට කියනවා නියම මාධ්‍ය කියලා. වයර් එකක් දිගේ නම් දත්ත ගැලීම සිද්ධ වෙන්නේ එහෙම මාධ්‍ය කියනවා නියම මාධ්‍ය කියලා. හරිද? එතකොට නියම නොවන මාධ්‍ය කියන්නේ මොනවද? නියම නොවන මාධ්‍ය කියන්නේ වයර් එකක් නැත්තම් වයර් එකක් නොමැතිව දත් සම්ප්‍රේෂණ නම් වයර් නැත පුළුවන්ද? පුළුවන්. උදාහරණයක් ඔයාලගේ සෙල්ෆෝන් එක නේ? ඔයාලගේ තියෙන මේ ස්මාර්ට් ෆෝන් එක ස්මාර්ට් දුරකථනය අන්තර්ජාලයට යන වයර් එකක් ගහන්න ඕනද? නැහැ. නේද? ඒ වගේම මේ ෆෝන් එක හරහා කෝල් එකක් ගන්න වයර් එකක් ගහන්න ඕනද? නැහැ. නේ? ඒ වගේම බ්ලූටූත් හරහා මොනවා හරි යවන්න වයර් එකක් අවශ්‍යයිද? නැහැ. ඒ වගේම Wi-Fi හරහා මොනවා හරි යවන්න සෙන්ඩ් කරන්න වයර් එකක් අවශ්‍යයිද? නැහැනේ. එතකොට වයර් එකක් නැතුවත් නියම නොවන මාධ්‍ය විදිහට මේ දත් සම්ප්‍රේෂණ මාධ්‍ය පවතින පුළුවන්. හරි? ඒතර ප්‍රධාන ආකාර දෙකයි. අංක 1 නියම මාධ්‍ය, අංක 2 නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. හරිනේ? හරි. පුතේ අංක 1 අපි පළවෙනි පොයින්ට් එක දාලා ලියගමු. පළවෙනි අනුමාත්‍රකාව නියම මාධ්‍ය. මෙහෙමයි මම දෙක වෙනම හඳුන්වන්නේ නැහැ. අපි නියම මාධ්‍ය කියලා දාලා නියම මාධ්‍ය පොඩ හඳුන්වලා ඒක යටතේ උදාහරණ ටික දාමු. ඊට පස්සේ ඊළඟට නියම නොවන මාධ්‍ය කියලා දීලා ඒකට උදාහරණ ටික දාමු. හරි? මම වෙන වෙනම බෙදා දක්වන්නේ නැහැ. ඒ වෙලාවට බලමු. හරිනේ? නියම මාධ්‍ය. නියම මාධ්‍ය. නියම මාධ්‍ය. නියම මාධ්‍ය. ඒකට මෙහෙම ලියන්න දරුවෝ. දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සම්ප්‍රේෂණය සඳහා රැහැනක් භාවිතා කරන්නේ නම් රැහැනක් භාවිතා කරන්නේ නම් රැහැනක් භාවිතා කරන්නේ නම් රැහැනක් භාවිතා කරන්නේ නම් එවැනි මාධ්‍ය නියම මාධ්‍ය ලෙස හැඳින්වේ. රැහැනක් භාවිතා කරන්නේ නම් එවැනි මාධ්‍ය නියම මාධ්‍ය ලෙස හැඳින්වේ. එවැනි මාධ්‍ය නියම මාධ්‍ය ලෙස හැඳින්වේ. නියම මාධ්‍ය ලෙස හැඳින්වේ. හරිනේ? නියම මාධ්‍ය.
මම මේ ප්‍රධාන නියමාධ්‍යාකාර කීපය දෙන්නම් පුතේ. නමුත් මේ මම මේ වගේ එකින් එක ගැන විස්තර කරනවා. නමුත් ඔයාලා විස්තර ලියවන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ මේ විස්තර ලියවලා. මම නමුත් විස්තර කරලා දෙන්නම්. හරිනේ? ඕන තරම් වයර් වර්ග තියෙනවා. හරිද? ඕන තරම් වයර් වර්ග තියෙනවා දත් සම්ප්‍රේෂණය කරන පාවිච්චි කරන්න. නමුත් මේ පොතේ ඔයාලට හඳුන්වලා දෙන්න තියෙන ප්‍රධාන වයර් වර්ග හතරක් විතරයි. හරි? මේ UTP STP ඊට පස්සේ මේ කොක්සියල් කේබල් වගේ කීපයක් විතර ෆයිබර් ඔප්ටික් වගේ කීපයක් විතර ඔයාලට දීලා තියෙන්නේ. හරි? අපි ඔය කීපය ගැන කතා කරමු. නමුත් මතක තියාගන්න මේ හතර විතරක් නෙමෙයි තියෙන්නේ. හරිද? ඕන තරම් වයර් වර්ග තියෙනවා දත් සම්ප්‍රේෂණ සඳහා භාවිතා කරන. අපි මේ ප්‍රධාන හතර ගැන විතරක් පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් මෙහෙම ලියගනිමුකෝ. දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරන ප්‍රධාන රැහැන් වර්ග කිහිපයක් දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරන 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 දත්ත සම්ප්‍රේෂණ සඳහා භාවිතා කරන දත්ත සම්ප්‍රේෂණ සඳහා භාවිතා කරන ප්‍රධාන රැහැන් වර්ග කිහිපයක් පහත දැක්වේ. ප්‍රධාන රැහැන් වර්ග කිහිපයක් පහත දැක්වේ. එකිනෙක ලියගමු පුතේ. ඇඹරූ කම්බි යුගල රැහැන්. 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 පුතේ විනාඩි දෙකක් මට කරන්ට් එක ආවා මේ මම රවුටර් එක කරන්ට් එකට ගහලා ඉන්න. අලියගෙන එක ඇඹරූ කම්බි යුගල රැහැන්. දෙවෙනි එක කොක්සියල් කේබල්. නැත්නම් අපි කියනවා සිංහලෙන් සමාක්ෂර රැහැන් කියලා. සමාක්ෂර රැහැන්. සමාක්ෂර රැහැන්. සමාක්ෂර රැහැන්. හරි. සරි මම පොඩ්ඩක් මේ කරන්ට් එක ගහලා ඉන්නේ රවුටර් එක. සමාක්ෂරය හරිනේ සමාක්ෂරය. ඊළඟට ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු නැත්නම් අපි කියනවා ෆයිබර් ඔප්ටික් කියලා. ෆයිබර් ඔප්ටික්. ෆයිබර් ඔප්ටික්. ප්‍රකාශ තන්තුවත් ෆයිබර් ඔප්ටික්. ෆයිබර් ඔප්ටික්. ෆයිබර් ඔප්ටික්. ෆයිබර් ඔප්ටික්. නැත්නම් කියන ප්‍රකාශ තන්තු රැහැන් කියලා.
කරන්ට් එක තියෙනවද ඔයාලට? අර කරන්ට් එක ගියාද? කරන්ට් එක ගියද කරන්ට් එක? අපිට ආවෙලා මම හිතන්නේ කාට් මොකක්ද පැත්තට කපන්න නැත්නම් තවත් එක් පැත්තකට. සාමාන්‍යයෙන් එහෙමනේ කරන්නේ. ප්‍රකාශ තන්තු. අපි ඔය එකින් එක පොඩ්ඩක් හඳුන්වමු. එකින් එක. මම බලාපොරොත්තු වෙන්නේ අපිට ඔය එකින් එක ලියවන්න වෙන වෙන. නමුත් මම එකින් එක හඳුන්වන්න. හරි. එකම හඳුන්වන්න. උදේ මේ ඇම්බර් කම්පියුටර් එක පාවිච්චි කරන්නේ කෙටි දුරකට. ඒ කියන්නේ මේ ඔයාලට පේන මේ රූපේ පේන ඇති මේ ඇම්බර් කම්පියුටර් කියන්නේ මොකද කියන එකට. මොකද මේ වයර් දෙක අඹරලා තියෙන්නේ. හරි. අර කොණ්ඩේ හොදන්නා වගේ එකට කියලා අඹරලා තියෙන්නේ. හරි. ඒකෙන් තමයි මේවට මේ ඇම්බර් කම්පියුටර් එක කියන්නේ. හරි. ඒ වගේම සාමාන්‍ය මේ ඇම්බර් කම්පියුටර් එකෙන් පාවිච්චි කරන්නේ කෙටි දුරකට වැඩි දුර කරන්නේ සාමාන්‍ය කෙටි දුරකට මේ දත් සම්ප්‍රේෂණය කරන්නේ. ඒ වගේ මේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් UDP අනිත් එක STP කියන්නේ. හරිද? UDP කියන්නේ නොවැසුණු ඇබරි කම්පියුටර්. STP කියන්නේ වැසුණු ඇබරු කම්පියුටර්. ඔයාලට මේ පොඩි වෙනසක් තේරෙන්නේ මේ දෙක අතර පස්සේ. මේ තියෙන්නේ UDP, මේ තියෙන්නේ STP. හරිද? අපි කෙටියෙන් කියන්නේ එහෙමයි. මේ තියෙන්නේ UDP, මේ තියෙන්නේ STP. මොකද්ද වෙනස මේකේ? වෙනස මොකද්ද මේකේ? වෙනස මොකද්ද? වෙනස මොකක්ද? මොකක්ද වෙනස? එකක නිකන් අර කොයිල් පේපර් එකකින් වගේ ඔතල තියලා පේනවා. නේ? එකක කොයිල් පේපර් එකේ පොඩ ඔතල තියෙනවා. අනිත් එක නිකම්ම මේ වයර් එක විතරයි තියෙන්නේ. අර වයර් එකේ කේසින් එක විතරයි. හරි. මෙන්න මේක තමයි මේ දෙක වෙනස. මේ ටිකක් මේ වැසුණු කම්පියුටර් ඒ කියන්නේ කොයිල් එකකින් මේ ඔතපු එකේ ටික දුරකට වැඩියෙන් දත් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. කියන්නේ දුර වැඩි මේ සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. හරි. ඒ වගේ මේ ගාණත් වැඩි. මේකට සාපේක්ෂව. හරි. මේ සාමාන්‍ය ගණන් අඩුයි. ඒ වගේම මේක සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දුරත් අඩුයි. මොකද දත් වලට හානි වෙනවනේ. දත් වලට දුර යන්න හානි වෙනවා. ඒකින්ද මේ සම්ප්‍රේෂණය කරනකොට සාමාන්‍ය මීටර් 100ක් විතර තමයි. හරි. හැබැයි ඊටදී පොඩ්ඩක් වැඩි සම්ප්‍රේෂණය කරනවා මේ වැසුණු ඇඹරු කම්පියුටර් වල. හරිනේ? හරි. ඒ වගේම මේ සමාක්ෂක කේබල් වැඩි පාවිච්චි කරන්නේ මේ කේබල් වල දැකලත් ඇති. මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ ඇන්ටනා වලට. ඇන්ටනා වයර් ඒ වගේම මේ CCTV වලට CCTV වයර් වලට තමයි පාවිච්චි කරන්නේ. මේකෙත් මේ විදිය තමයි තියෙන්නේ. හරි. මැදින් තියෙනවා කම්බිය, වටේට එනවා මේ පොඩි මේ කම්බිය උතර තියෙන මේ කේසිනයක් වගේ හදපු මේ මොනවද ඒක කියන්නේ? තඹ කම්බිය වලින් හදපු නිකන් අර දැලක් වගේ මෙෂ් එකක් තියෙන මේ වටේ. හරි. ඒකනොත් දත් සම්ප්‍රේෂණය වෙනවා. හරි. මේ කොටස් තියෙනවා දත් සම්ප්‍රේෂණය වෙනවා. හරි. මේ ප්‍රකාශ තන්තු ගැන නම් පොඩ්ඩක් වැඩි කතා කරන්න. මොකද ප්‍රකාශ තන්තු කියන්නේ මේක අලුත්ම තාක්ෂණයක්. හරි. ප්‍රකාශ තන්තු වල තියෙන අලුත්ම තාක්ෂණයක්. උදේ මේක මේවට අහලත් ඇති SLT ආයතනයෙන් මේ සේවාව දැන් ලබා දෙනවා ෆයිබර් ඔප්ටික් තාක්ෂණයෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ලබා දෙන එක. මේකේ තියෙන වාසිය තමයි මේක තියෙන්නේ මේ සියුම් වීදුරු තන්තු තියෙනවා මේකේ. වීදුරු තන්තු. හරිද? එතකොට මේවයින් දත් සම්ප්‍රේෂණය වෙන පුතේ ආලෝකයේ විදියට. හරි? ආලෝකය ඉතාමත් වේගින් ගමන් කරන දන්නවනේ. හරි? ඒතර ආලෝකයේ විදියට තමයි දත් සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. එතකොට මේකේ වේගය ඉතාමත් වැඩි. ඒ වගේම දත් හානි වීම ගොඩක් අඩුයි. මොකද ආලෝක විදියට නැන්නේ. හරි? ඒකින්ද රැහන්ට ෂේ වෙන ප්‍රමාණය අඩුයි. ඒකින්ද දත්ත සම්ප්‍රේෂණය කරන වේගය වැඩි වගේම දත්ත හානි වීමත් ගොඩක් අඩුයි. ඒකින්ද වර්තමානයේ ගොඩාක් පාවිච්චි කරන මේ ෆයිබර් ඔප්ටික් රැහන් වර්ගය ඒ හේතුව තමයි මේ වේගය සහ දත්ත හානි වීම අවම වීම. ඒ වගේ මේ ගොඩක් ගණන් ඈ. මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකක ගොඩාක් ගණන්. හරි? අපි උදාහරණ ලියාගෙන එතනින් එතන ඒක ඇටියෙද. අපි යමු මාතෘකාව. නියමු නොවන මාධ්‍ය. 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 unguided. දැන් කියනවා wireless wire එකක් නැති. නියමු නොවන මාධ්‍ය. නියමු නොවන මාධ්‍ය. නියමු
නොවන මාධ්‍ය නියමු නොවන මාධ්‍ය ඒක අපි කියන්නකෝ භෞතික මාධ්‍යයක් භාවිතා කිරීමෙන් තොරව නැත්නම් රැහන් රහිතව තත්ත්ව සම්ප්‍රේෂණය කරන රැහන් රහිතව දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය නියමු නොවන මාධ්‍ය ලෙස නියම නොවන මාධ්‍ය ලෙස හැඳින්විය හැකිය. 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 මේ අරගෙන උදාහරණ ලියමුද අපි? ගුවන් විදුලි තරංග. අංක 1 ගුවන් විදුලි තරංග. අපි මේ වටේන පොඩි පොඩි විස්තර ලියමුද? හරිද මේක වැදගත් ඒකින් පොඩි පොඩි විස්තර ලියමු. ලොකු වචන නෙවෙයි. සරලව. හරිද? ගුවන් විදුලි මාධ්‍ය. ගුවන් විදුලි මාධ්‍ය. ගුවන් විදුලි තරංග. ගුවන් විදුලි තරංග. मैं इस तरह के गवर्नेंस मारती है गवर्नेंस तरंग रेडियो वेव्स गुवान विजुली तरंग මේ ප්‍රධාන කාරණා දෙකක් දක්වන්න පුළුවන්. ඔයාලා දන්නේ ප්‍රධාන දෙකක් දක්වන්න පුළුවන්. සාමාන්‍ය මේ ගුවන් විදුලි තරංග තමයි පාවිච්චි කරන ටීවී වල රේඩියෝ වලටත් ඒ වගේම තවත් කතා කරනවා නම් අපි මේ Wi-Fi Bluetooth වගේ තාක්ෂණ පාවිච්චි වෙන්නේ මේ ගුවන් විදුලි තරංග කියන මේ දේ පදනම් කරගෙන. හරිනේ? එම් යපුවා.
රේඩියෝ රේඩියෝ ටීවී මේ ටීවී කවුද මේ සැටලයිට් ටීවී නෙවෙයි පටලවා ගන්න එපා සැටලයිට් ටීවී නෙවෙයි අනිත් ටීවී හොඳයි ඔය සාමාන්‍ය අන්තරාන් දාලා වැඩ කරන ටීවී කියන්නේ ඒවා සැටලයිට් ටීවී වල ඩයරොක්ට් ටීවී එකකින් එහෙම ඩිෂ් ටීවී වගේ ඒවා නෙවෙයි හොඳයි ඒවා දාලා නැහැ මේකට රේඩියෝ ටීවී රේඩියෝ ටීවී රේඩියෝ ටීවී Wi-Fi Bluetooth Wi-Fi Bluetooth Wi-Fi Bluetooth Wi-Fi Bluetooth වැනි තාක්ෂණයන් වැනි තාක්ෂණයන් වැනි තාක්ෂණයන් වැනි තාක්ෂණයන් මෙම ගුවන් විදුලි තරංග යටතට අයත් වේ. මෙම ගුවන් විදුලි තරංග යටතට අයිති වේ. නැත්නම් අයත් වේ. අයත් වේ. හරි නේද? හරි. ඊළඟට දැනපතේ මේ මයික්‍රෝවේව්ස් ශුද්ධ තරංග ශුද්ධ තරංග ඔයාලා මේ වචනේ අහලා ඇති මම මයික්‍රෝවේව්ස් කියන වචනේ අහලා ඇති ගොඩක් මේ ඔය උයන පිහන මේ මැෂින් එකක් තියෙනවනේ මේ oven එක වගේ මැෂින් එක මයික්‍රෝවේව් oven කිය අහලා තියෙනවද අන්නේ මයික්‍රෝවේව් oven එකත් පාවිච්චි මේ මයික්‍රෝවේව් තමයි මේ නමුත් මේ අපි කතා කරන්නේ මයික්‍රෝවේව් මගේ මේ තරංග නැත්තම් මේ දත්ත සම්ප්‍රේෂණය කිරීම ගැන හරි ශුද්ධ තරංග කියම මාතෘකාව ශුද්ධ තරංග 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 මේ ශුද්ධ තරංග වලට උදාහරණයක් තමයි ඔය සැටලයිට් ටීවී කියන්නේ. හරි? සැටලයිට් ටීවී ඔක උදාහරණයක්. හරි? සැටලයිට් ටීවී උදාහරණයක්. මේ ශුද්ධ තරංග වලදී එකක් තමයි හරි අතන දරුවෝ මේ මයික්‍රෝවේව්ස් ගමන් කරන්නේ එක රේඛාවකට. මේක ඒක රේඛීය. ඒ කියන්නේ
ටීවී එකේ අර ඩිස් එක තියෙනවනේ හරීම තැන හරීම මේ ඇන්ගල් එකක් තියෙනවා. ඇන්ගල් එකක් තියෙනවා හරීම විදියක් තියෙනවා. හරිද? ඒ වගේම ඔයාලට මේ ඩයලොග් ටීවී එකක් තියෙනවා නම් දන්න ඇති. මේ වැස්ස වෙලාවට එහෙම වැඩ කරන්නේ නැහැ නේද? වැස්ස වෙලාවට එහෙම වැඩ කරන්නේ නැහැ නේ. නැත්තම් ඔය මොකක් හරි බාධකයක් ආවොත් ලොකු මේ බාධාවක් ආවොත් ඒ තර කිරීමේ හැකියාවක් නැහැ ඩයලොග් ටීවී. ඒතර මේ එහෙම වෙන්නේ මේක ඒකරේඛීයව ගමන් කරන හින්දා. හරි? වැස්ස වෙලාවට හරි මොකක් හරි වෙලා ලොකු බාධකයක් තියෙනවා නම් මේ සිග්නල් එක ගමන් කරන්නේ නැහැ. හරි? අර උඩ තියෙන සැටලයිට් එක හදවලා සැටලයිට් එකකින් තමයි මේකේ මේ සිග්නල් එක දෙන්නේ. හරි නේද? හරි. මෙම තරංගවල විශේෂත්වය වන්නේ මෙම තරංග ඒකරේඛීයව ගමන් කිරීමයි. ඒ කියන්නේ මේක මේ එක රේඛාවක යන්නේ. මෙම තරංග ඒකරේඛීයව ගමන් කිරීම. මෙම තරංග ඒකරේඛීයව එක ඉලකට යන්නේ. හරි. තව නියම දරුවෝ. සැටලයිට් ටීවී වල මෙම තාක්ෂණය භාවිතයි. සැටලයිට් ටීවී නැත්නම් කියනවා චන්ද්‍රිකා තාක්ෂණයෙන් ටීවී තාක්ෂණය. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ටීවී නැරඹීම. සැටලයිට් තාක්ෂණික රූපවාහිනී වල 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 මෙම තාක්ෂණය භාවිතා වේ. මම මේකට මේ අදෝරක්ත එක නම් මම දෙන්නේ නැහැ. මොකද අදෝරක්ත එක අපි යා ගමු. නමුත් මේකට මම ලොකු විස්තරයක් දෙන්නේ නැහැ. මොකද අදෝරක්ත වලින් ගොඩාක් වෙලාවට අපි කරන්නේ මේ ටීවී එකට රිමෝට් එක විදිහට විතරයි මේක පාවිච්චි කරන්නේ. හරිද? ලොකු දුරකට මේකේ සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් නැහැ. හරි. ඒකින්ද මේ මම මේකට උදිය අරින්න. ඒ කියන්නේ මම ඒක දෙන්නම් මාතෘකාව විදිහට. නමුත් ඒක විස්තර කිරීම මම දෙන්නේ නැහැ. හරි. ඊළඟ මාතෘකාව අදෝරක්ත කිරණ. ඉපරේ. අදෝරක්ත කිරණ.
එතකොට අද දවසට නෝට් ටික අපි සාමාන්‍යයෙන් කවර් කරලා තියෙනවා. අපිට මේ මාතෘකාව කරගෙන වැඩේ පරිගණක ජාල සම්බන්ධ කියන උපමාව. කියන මාතෘකාව තියාගෙන මෙතනින් පන්ති වල කරමු. පරිගණක ජාල සම්බන්ධ කියන උපමාව. පරිගණක ජාල සම්බන්ධ කියන උපමාව. පරිගණක ජාල සම්බන්ධ උපමාව. පරිගණක ජාල සම්බන්ධ කියන උපමාව. තේරෙනවා මේක අද රෑ වෙද්දි මේක අප්ලෝඩ් වෙන්න මම දානවා. මේ හැමෝම බලන්න. ඒ වගේම මේ දැන් අද පන්ති ගොඩක් දරුවෝ අඩේ වෙන්නවා. මම හිතනවා හැමෝම බලයි කියලා මේක. මේ බලන්න ඕනේ සම්පූර්ණ කරලා අපි වැඩේ කරගෙන යන්න ඉස්සරහට මේ විදියට බලන්න. කරන්න දෙයක් නැහැ.